කොට පුතාලගේ නෝට් එකේ ලියවිලා තියෙනුනේ context switching ගැන අපි ගිය සතියේ කතා කරා. context switching කියලා කියන්නේ මොකක්ද කියන එක අපි දැන් දන්නවා. CPU එකේ attention එක නැත්නම් CPU එක මේ වෙලාවේ කර ඉන්න process එක නතර කරලා තව process එකකට එයාගේ attention එක දෙනවා. Switching the CPU from one state of a process to another process. Right? එතකොට මෙතනදී අපි සිංහල මාධ්‍ය දරුවෝ දැනගන්න ඕනේ මොකද්ද මෙතනදී කරන්න කියලා. ඒකෙදි මොනවද දැන් මේකේ හොඳ ලස්සන ප්‍රශ්නයක් ආව 2017. ඒතර ඒකත් එක්ක අපි සාකච්ඡා කරමු. මෙහෙයුම් පද්ධතිය මගින් CPU එකේ අවධානය එක් ක්‍රියායනයකද තව එකකට දෙනවා. අපි රූප සටහන් මගින් නැන්දා ඩයග්‍රෑම් එකක් ඇඳලා මම පෙන්නුවා මේන් ප්‍රෝග්‍රෑම් එක මෙහෙම තියෙනවා කියලා කිව්වා. ඔන්න මේන් ප්‍රෝග්‍රෑම් එකේ අවධානය මේ විදිහට නතර කරලා තව process එකක් ඉවර කරලා තමයි යන්නේ මේ diagram එක අපි ඇඳා. මේක ගැන අපි කතා මතකද interrupt කියලා අපි කතා කරා මතකයි නේද පුතේ? මතකද interrupt කියලා අපි කතා කරා අතුරු බිඳුමක් කියලා කිව්වේ. ඒතර interrupt එකේදීත් ඇත්තටම දැන් මේකේ බලාපොරොත්තු වෙන්නේ කිසියම් ක්‍රියායනයක් CPU එකේ ඉන්නවා නම් ඒ CPU එකේ attention එක තව process එකකට දෙන්නනේ දැන් මෙතන හදන්නේ. එතෙන්දි මොනවද යාලා තියන් ඉන්නේ කියලා බලන්නකෝ. ඉතින් එයා එතෙන්දි information ටිකක් දැන් මෙතන මෙන්න මේකත් ලියා ගන්න. සංදර්භ සුචය නම් ක්‍රමවේදය මගින් ක්‍රියායන ගණනාවක් එකම මධ්‍යසකසුම ඒකකයේ මගින් එකම මධ්‍යසකසුම ඒකකයක් බෙදා ගැනීමේ අවස්ථාවක් ලබා දෙනවා. ඒත් එක්කම මෙම ක්‍රමවේදය බහුකාර්ය මෙහෙයුම් පද්ධතියක අවශ්‍යම ලක්ෂණයක්. බහුකාර්ය කියන්නේ මොකද? මල්ටි ටාස්කින් නේ. එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඕක අපිට වැදගත් වෙනවා. ඉතින් පුතේ අපි යමු මෙන්න මේකට මෙන්න මේ English term එක බලන්න. Using this technique, context switcher enable multi-process to share single CPU. So they share single CPU එක CPU එකක්. ඔන්න මගේ ගාව central processing unit එක තියෙනවා. මේක පාවිච්චි කරනවා. එහෙනම් මේකෙන් මොකද වෙන්නේ? එක process එකක් ගන්නවා ඇතුළට ඊට පස්සේ ඒක අයින් කරනවා. ඊළඟ process එක ගන්නවා. මම නිල් පාට process එකක් අඳින්න මේ process එක ගන්නවා. මේක අයින් කරනවා. ඔන්න ඕක. ඒතර ඒකේ මොකද වෙන්නේ? multitasking operating system. මොකද කරන්නේ? Context switching is essential part of multitasking operating system feature. Right? ඒක අත්‍යවශ්‍යයි. ඒක අන්ඩර්ලයින් කරන්න, ඒක ලියා ගන්න. අපි මම මේ ප්‍රසන්ටේෂන් එක දාලා තිබුණා ඔයගොල්ලෝ ගාව. හැබැයි ඒක තිබුණ නැත්නම් ඒත් කියන්න මම ආපහු මේක අප්ලෝඩ් කරන්න. right. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි process control block කියන structure එකේ තියා ගන්නවා මේ තියෙන process එක. දැන් මේ A කියන process එක මේ නිල් පාට process එක නම් මේ B කියන process එකක් තියෙනවා නම් රතු පාට process එක නම් process control block එකේ තියා ගන්නවා එයාගේ තියෙන status. දැන් තියෙන පවතින තත්ත්ව ඔක්කොම ලියා ගන්නවා. එයාගේ අංකය ඒ ඔක්කොම ලියා ගන්නවා. අපි ඒකත් බලමු. When a scheduler switch the CPU from executing one process to execute another, the context switcher saves the content of the processor registers for the process being removed from the CPU, and it is process control block. දැන් මොකද මේ process control block එකේ තියාගෙන තොරතුරු කියන එක අපි ලියාගත්තා. අදත් නැවත අපි ඒ ටික බලන්න ඕනේ. right? එතකොට ඊළඟට අපිට වැදගත්ම කාරණයක් තමයි අපි පොඩ්ඩක් වලලා එමු මොකද්ද මේ process control block එකේ තියන් ඉන්න විස්තර කියලා. අපි යම් බලන්න එකක්. සිංහල මාධ්‍ය දරුවනුත් අපි ඒක බලාගෙන එමු. මෙන්න මේක. නියමකරණ විසින් ක්‍රියායනයේ දාවක අවස්ථාවේ සිට වෙනත් තත්ත්වයකට යැවීමේදී සංදර්භ සුචය මගින් එම ක්‍රියායනය මධ්‍ය සැකසුම් මේකකයේදී තිබූ තත්ත්වය ක්‍රියායන පාලන ඛණ්ඩයේ සටහන් කර රෙජිස්ටර් වලින් එම ක්‍රියායනයේ දත්ත ඉවත් කරනු ලබයි. දැන් ඔන්න එයා ඉවත් කරන්නේ එයා ආවා කියලා සටහනක් කළා. ඔයගොල්ලන්ගේ ඉස්කෝලවල වල මේ දවස්වල එනකොට ගේට්ටුව ගාව ලියා ගන්නවා කවුද ආවේ කියලානේ. මොනවටද යන්නේ කියලා ලියා ගන්නවා. එතකොට අන්න එහෙම දෙයක් තමයි මේ කතා කරන්නේ. පුතාලට තේරෙනවද? එතකොට ඒ සියලු විස්තර මේකේ තියෙන්න ඕනේ. right?
එතකොට මෙන්න මේ ප්‍රශ්න 2017 අහලා තිබුණා. Explain the main action performed by the operating system during context switching. මේ අහුවේ 2017 සන්දර්භ ස්විචයේ ඕක දැනගන්න ඕනේ. සිදුවන විට මෙහෙයුම් පද්ධතිය විසින් සිදු කරන ප්‍රධාන ක්‍රියාවන් පැහැදිලි කරන්න. එතකොට මේ context switching වලදී මොනවාද කරන්නේ පුතේ බලන්න. එයා කරන්නේ it store the current state of the running process in the PCB. ඔන්න එයා දැනට දැන් අපි CPU එක අඳිමුකෝ මෙහෙම අඳිමුකෝ චිත්‍රේ. හරි. ඔන්න අපි ගාව process දෙකක් තියෙනවා පාට දෙකක මේ එක process එකක් ඊළඟ process එක මේක කියලා හිතන්න. right. එතකොට එයා මොකද කරන්නේ කියලා බලන්න. එයා කරන්නේ මුලින්ම store the current state of the running process. පුතේ running process එක මෙයා නම් A නම් එයා ගැන එයාගේ දැන් තත්වය ගැන PCB එකේ ලියනවා. A කියන process එක දැන් running වෙලා ඉන්නේ කියලා. Load the state of the process to be continued to the CPU from the PCB. PCB එකෙන් ඊළඟට ගන්න එක ගැනත් ලියා ගන්න. දැන් එක්කෙනෙක් යන්න බලාගෙන ඉන්නවා ප්‍රින්සිපල් හම්බ වෙලා එයා වැඩේ කරගෙන යන්න හදන්නේ. එයා තමයි දැන් ඇතුලේ ඉන්නේ. එයා ගැනත් විස්තරේ තියෙනවා. අලුතෙන් එන එක්කෙනෙක් තියෙනවා. Transfer the control to the process to be continued. දැන් principal ගේ attention එක B process එකට යොමු වෙනවා. එහෙනම් PCB එකේ ගබඩා කරලා තියෙනවා දැන් යන process එකේ යන්නේ කොහෙටද කියලාත් යනවා. දැන් මෙයා ගියාම කොහෙටද යන්නේ කියලාත් තියෙනවා. මෙයාගේ තත්වයක් එතන සටහන් කරනවා. අපි මේක සිංහල මාධ්‍ය දරුවන්ට ලියා ගමු. මේක සිංහල මාධ්‍ය දරුවන්ටත් අපි ලියා ගන්න ඕනේ. අපි ඒකටත් ලෑස්ති. අපි බලමු 2017 මාකින් ස්කීම් එකත්. මොකද ඇත්තටම මාකින් ස්කීම් වලින් මේ වගේ වෙලාවට අපි නිවැරදි පිළිතුරු ලියන විදිහ දැනගන්න ඕනේ. බලන්න ඒක ලියන ලස්සන ඒක දැනගෙන ඉන්න ඕනේ. අපි මාකින් ස්කීම් එකෙන් ඒ කොටස එතෙන්ට ගන්න ඕනේ. මේක ඇහුවේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක. අපි ඒක ලියාගමුද මෙතන ලියාගමු. Store the current state of the running process in the PCB. Store the current state of the running process. දැනට ධාවනය වන ක්‍රියායනයේ තත්වය PCB හි සටහන් කරයි. 17 වෙනකන් ඉංග්‍රීසි මාකින් ස්කීම් විතරයි ආවේ. ඊට පස්සේ තමයි භාෂා දෙකෙන්ම එන්න පටන් ගත්තේ. Load the state of the process to be continued to the CPU from PCB. The CPU එකේ ඊළඟට ධාවනය වෙන ක්‍රියායනයේ තත්වය සටහන් කරයි. කොහෙද සටහන් වෙන්නේ? PCB වල. ඊළඟට transfer the control to the process to be continued. එහෙනම් ඊළඟට ධාවනය වෙන දැන් ඔන්න රන් වෙන්න දැන් රන් කර හිටපු එක්කෙනා යනවනේ ඊළඟට රන් වෙන එක්කෙනාට සම්පූර්ණ පාලනය දෙනවා. ඒ කියන්නේ CPU ගේ අවධානය නැත්නම් පාලනය දෙනවා අලුත් ඔය කියන process එකට. හොඳයි. එහෙනම් අපි ඊළඟට කතා කරගන්න ඕනේ මේ process schedulers ගැන. මෙතන අපි දැනගන්න ඕනේ විශේෂිත වූ කාරණා දේවල් ක්‍රියායන නියම කාරක නැත්නම් process scheduler ගැන කතා කරනකොට අපි මෙන්න මේ කාරණා දැනගන්න ඕනේ. පුතාලා ලියා ගන්න මාතෘකාව process schedulers ක්‍රියායන නියම කාරක. ඔතනදී අපි නියම කාරක ගැන කතා කරනවා. අපි නියම කාරක කියලා අපි මතකද ඔයගොල්ලන් කතා කරා මේ මෙන්න මෙතන මේ තියෙන process control block එක අපි එකක් චුට්ටක් බලමුද කොහොමම
දැන් ඔය කියන process control block එකේ මොනවද ලියන්නේ information process එකේ දැන් අර කලින් ගිය process එකේ ID එක දැන් පවතින process එකේ ID ඔය ඔක්කොම ලියවෙන්නේ process control block එකේ මේක පොඩි structure එකක් මේක වැඩිපුර CPU එකට වැඩි තව overhead එකක් තමයි ඒ උනාට ඒකෙන් තමයි ඉතින් ඔක්කොම process control කරගන්නේ. ඉතින් process control block එක වටිනවා තියාගන්න එක. හැබැයි ඒකට අමතර memory එකක් යනවනේ තියාගෙන ඉන්න. ඉතින් disadvantage එකක් විදිහට ගත්තොත් ඒක කියන්න පුළුවන්. extra overhead ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට pointers තියෙනවා. priority දෙනවා නම් දැන් මේ තියෙන දැන් අපේ පැමිණි දැන් අපි ගේට්ටුව ගාවින් එනකොට අපි ලියනවනේ අපේ විස්තර අපි ආවේ කොහෙන්දන්ද මොකටද ආවේ එහෙම කියලා දැන් එතනදී priority එක දෙන අවස්ථා තියෙනවනේ දැන් අපි කියමු ගේට්ටුව ගාවට කවුරු හරි රාජ්‍ය නායකයෙක් ආවයි කියලා එතකොට එයා තියාගෙන ඉන්නේ නෑනේ නේද එතකොට priority එක වැඩියෙන් දෙනවා ඊළඟට අගාලා CPU attention එක දෙනවා right program counter ඒ වගේම CPU register මොන register එකේද ඉන්නේ මේ දේවල් තියෙනවා ඒ වගේම එයාට ආදාන ප්‍රතිදාන තොරතුරු ඕවා ඔක්කොම මේ process control block එකේ දාලා තියෙනවා නේද පුතේ හරි මොන හරි ප්‍රශ්න තියෙනවද මෙතනින් අහන්න පුතේ අපි දැන් මෙතන ලියා ගන්නත් ඕනේ මේක ඒත් එක්කම මේවත් එක්කම ලියාගත්තා නම් හොඳයි what is the process state කියන්නේ current state of the process example whether it is ready the running the waiting the මොකද්ද කියන එක right එතකොට සිංහල මාධ්‍ය දරුවන්ටත් එහෙමයි ක්‍රියායනයේ තත්වය වර්තමාන ක්‍රියායනයේ තත්වය උදාහරණයක් ලෙස එය දාවන තත්වයේද එය සූදානම්ද නැත්නම් එය කුමන තත්වයේ පවතීද කියන එක කියන්න ඕනේ. ඒ වගේම එක අනන්‍යව හඳුනා ගැනීමේ අංකයක් තියෙනවා. සෑම ක්‍රියායනයක්ම හඳුනා ගන්න ඕනේනේ. ඒකට යාට ID එකක් තියෙනවා. ඒ වගේම වැඩසටහන් ගණකය කියන්නේ program count එක. වැඩසටහන් ගණකය මගින් එම ක්‍රියායනයේ ඊළඟට ක්‍රියාත්මක වන උපදෙස මතක යොමු වෙත යොමු කරනවා. එතකොට ඒකත් ඒ කියන්නේ counter එක. අපි අර සාමාන්‍යයෙන් program counter එකත් කරන්නේ ඊළඟ අවස්ථාවට යන එකනේ. ඒ වගේ මේකෙත් කරන්නේ ඒ වගේ තමයි. CPU register. ඒ කියන්නේ ක්‍රියායනයේ ක්‍රියාත්මක තත්වයේදී දත්ත රඳවාගෙන තියන්න එපා. දැන් මේ අදාළ process එකට ඕනේ වෙනවනේ පොඩ්ඩක් data ටිකක්. අන්නේ data ටික තියාගෙන ඉන්නේ මේ CPU register එකේ. ඒ වගේම ඒ අදාළ ක්‍රියායනයට අවශ්‍ය වෙන input output තියාගෙන ලයිස්තුවකුත් තියාගෙන ඉන්නවා. එයාට mouse ඕනේද, එයාට keyboard ඕනේද, මොනවද එයාට ඕනේ කියලා ඒවත් ලියාගෙන ඉන්නවා. හොඳයි. එහෙනම් ඔයාලා මෙන්න මේ ටිකත් උතන ලියවෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ චිත්‍රය ඕනේ. process control block ගේ පින්තූරේ. මේ යාගේ පින්තූරය ඇත්තට මේ තියෙන ලස්සනට දාලා. right. මේ තොරතුරු ටික ඕනේ. ඊළඟට ඔයාලා ගිය සතියේ අපි කතා කරා මෙන්න මේ අතුරු බිඳු මොකද? මෙන්න මේ ටික කතා කරා. මොනවද මේ? මොකක් ගැනද මේ කතා කරන්නේ? scheduling long term scheduling short term scheduling කොහෙද ඉන්නේ කියලා කතා කරා. මෙතන මේව කතා කරද්දී අපි පොඩි terms ටිකක් කතා කරනවා. අපි ඒ term ටික ගැන තමයි අද මේ කතා කරන්න ලෑස්ති වෙලා හිටියේ. අපි යමු එතනට. මෙන්න මේ ටික. ක්‍රියායනයේ සඳහා සකසනේ පැවරීම් මාතෘකාව assigning the processor to processes. processor එකට central processing unit එකට process පවරන විදිහ. පළවෙනි එකට අපි කියනවා turn around time. time required for particular process to complete from the submission time to completion. ක්‍රියායනයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී අවසන් කිරීමට සඳහා ගතවන කාලය. මොකක්ද ඒ කියන්නේ? ඕක ලස්සනට අපි කම්පෙයාර් කරන්න අර අපේ process control block එක ළඟ තියෙනවා නම් වඩා වටිනවා. මම ඒක මෙන්න මේ විදිහට ගන්නම්. ඔයා ගාව තියෙනවා අපි උපකල්පනය කරනවා මෙන්න ડોක්ටර් ඉන්නවා. හරිද? මෙතන ඔයා ඉන්නවා දැන් ඕගොල්ලන් මෙහෙම පොලිමට ඉන්නවා. ඉඳගෙන ඉන්නේ. right. දැන් ඔය කියන මෙන්න මේ කාර්ය පූර්ණ කාලය turn around time කියලා කියන්නේ මෙයා ડોක්ටර් ගාවට ගියාට පස්සේ ડોක්ටර් මෙයාට බෙහෙත් දෙන්න
බෙහෙත් ලියලා මෙයාගේ ලෙඩේ බලලා මෙයාට ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එක කිරීමට ගතවන කාලය. දැන් අපි ගන්න ඇතුළට ගිය වෙලාවේ ඉඳන් ડોක්ටර් මෙයාගෙන් අහනවා ඒ බෙහෙත් නියම කරනවා. ඊට පස්සේ එයා නැගිටලා මේ බෙහෙත් දෙන එක නතර කරලා නැගිටලා යන ටයිම් එක තමයි ඔය කියන්නේ. අපි දැන් කම්පියුටරේට ඔක සම්බන්ධ කරමුකෝ. සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකේ රනින් ස්ටේජ් එක තියෙනවනේ. රෙඩි වෙලා ඉඳලා රන් වෙන අවස්ථාව. මේ වෙලාව තමයි රන් කරන මුළු process එකම සම්පූර්ණයෙන්ම ඉවරම කරන අවස්ථාව. So that time require the particular process to complete, right? අර submission time එකේ ඉඳන් සම්පූර්ණ completion එක වෙනකන්. ඒක තේරුණා නම් ඒක ඒ කොටස ලියා ගන්න. turn around time. ඊළඟට කියනවා response time කියලා. මේකට කියනවා ප්‍රතිචාර කාලය කියලා. ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ඒක පහලින්ම සිංහල මීඩියම් දරුවන්ගේ මේක තියෙන මේ අන්තිම පොයින්ට් එක විදිහට ප්‍රතිචාර කාලය response time. ඒ කියන්නේ the time taken to a interactive program from the time taken in an interactive program from ensures the command to the comments. What is this comments? පටන් ගන්න කියන එක. Of the response to the command. දැන් command එක දෙනවා. You go to the processor කියලා. එතන ඉඳන් අර මෙතෙන්ටම යන කාලය කියන්නේ දැන් ready stage එකේ ඉන්නවනේ ඔයා. ඉඳලා නැගිටලා ඔයාගේ වාරයේ පටන් ගන්නවනේ. ඒ ඔයාගේ නම්බර් එක කියනවනේ. ඒ නම්බර් එක කිව්වහම ඔයා එතන නැගිටලා මෙතෙන්ට යන වෙලාව. මේක ස්ලෝ ගියොත් අන්න කාර්යක්ෂමතාවය අඩුයි. ක්‍රියායනයට යම් උපදෙසක් ලැබුණු මොහොතේ සිට ඒ ඉන්ස්ටන්ට් එකේ ඉඳන් ඒ මොහොතේ ඉඳන් ක්‍රියාත්මක වීම ආරම්භ කරගෙන. කියන්නේ මෙයා බෙහෙත් දෙන්න පටන් ගන්න. ડોක්ටර් බෙහෙත් දෙන්න පටන් ගන්න වෙලාව. මෙයා කියන හරි වා යන්න දැන් ඇතුළට කියනවා. නර්ස්. නර්ස් තමයි කවුද? short term scheduler එතන ඉන්නේ. short term scheduler මම අඳින්නම්. මේ ඉන්නේ short term scheduler. right? එතන මෙයා කියන එක තමයි කියනකොට තමයි ඇතුළට යන්නේ. එහෙනම් short term scheduler කියපු වෙලාවෙ ඉඳන් ක්‍රියායනයේ ආරම්භ වීම මොහොත දක්වා කාලය කියන්නේ බෙහෙත් දෙන්න පටන් ගන්න වෙලාව දැන් මේකේ process එක මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට දැන් run කරන සමස්ත run කරන එක තමයි අර turn around time කියලා කියන්නේ. මේ කියන්නේ අර යන්න කියලා ඇතුළට කියපු වෙලාව ඉඳන් ඇතුළට වැඩේ පටන් ගන්න රන් වෙන්න පටන් ගන්න එනකන් ඇත්තටම මේ response time එක වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එතන පමාවක් තියෙනවා අනිවාර්යයෙන්ම පමාවක් තියෙනවා CPU එක ඇතුළට යවා ගන්න බැරුව. ඊළඟට throughput කියන්නේ මොකද්ද? සාධිත ප්‍රමාණය කියලා කියන කිසියම් කාල සීමාවක් තුළ සකසනය විසින් ක්‍රියාත්මක කරන ලබුණු process ගණන. ඒ කියන්නේ දැන් අපි පැයක් ගත්තොත් පැයකට මේ ડોක්ටර් කීයක් ලෙඩු බැලුවද? 5යි 10යි 20යි. 20යි නම් හොඳයි. එහෙනම් එක පැයක් ඇතුළත බලපු ලෙඩුන් ගණන. අන්න. එහෙනම් ඔක කම්පියුටරේට දාලා බලමු අපි කම්පියුටරේට දැම්මොත් අපි ඒක how many process කොච්චර process ද number of process completed per unit time දැන් මේ unit time එක කොහොමද යන්නේ අපිට පුළුවන් කොහොමද යන්නේ මේ range from 10 seconds to 1 hour depending on the specific process ඒ අදාළ process එක වෙනස් වෙනවා right එතකොට මේ ක්‍රියායනයක් කිසියම් ක්‍රියායන ගණනාවක් යන්න පුළුවන් අපි ගත්තොත් කිසියම් වෙලාවක් තුල දීලා තියෙන කාලය පරාසයක් තුල කම්ප්ලීට් කරපු process ගණන ඒ ගණන වැඩි නම් ඊටාම හොඳ process එකක් ඊළඟට waiting time ගැන කතා කරමු waiting time කියන්නේ ක්‍රියායනයක් සකසනය ලබා ගැනීමට අර කියනවනේ මෙයා එන්න කියලා ඔයාගේ අංකේ කියවන්න ආන් ඒක වෙනකම් බලන් ඉන්නව නේද පුටු වලට වෙලා වාඩි වෙලා අන්න ඒ වෙලාව දැන් කෙනෙක් ඇවිල්ලා waiting පොලිමේ මෙතන ඉඳලා ඉස්සරහටම යනකම් එයාගේ අවස්ථාව වෙනකම් ගන්න කාලය
තේරුණාද පුතාලට? right. හරි. ඔයාලට ඒ කොටස් ටික තේරුණාද? මොකද මම මේ කිව්වේ කියලා. turn around time, response time, throughput, waiting time. right. අපි ඒ ටික ගැන මතක් කරගමු ආයි ලියා ගන්න එක. හරි අපි එක එක්කෙනාට දන්න අයට තේරුම් ගත්ත අය කියමු අපි එක එක කියමු. What is throughput? මොකද්ද throughput කියන්නේ? කවුරු හරි එක්කෙනෙක් කියන්න බෑ මොකද්ද මේ සාධිත ප්‍රමාණය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්ත කෙනෙක් කියන්නේ? Number of process completed per unit time. නේද? කිසියම් කාලයක් තුල ක්‍රියායනය කිසියම් කාල සීමාවක් තුල සකසනය විසින් නියම කරලා ලැබුණු නැත්නම් ක්‍රියාත්මක කරපු process නැත්නම් ක්‍රියායන ගණන පැයකට 10ක් පැයකට 20ක් පැයකට 40ක් හොඳ ක්‍රියායනයක්. අන්න ඒ වගේ තමයි අපි ඒක හොයාගන්නේ. ඊළඟට අපි කතා කරනවා response time කියන්නේ අර waiting list එකේ ඊළඟට ඉන්නේ ඔයාට කියනවා නැගිටලා යන්න දැන් ඇතුළට කියලා. ඒ වෙලාවේ එතන ඉඳන් ඔයා වැඩේ පටන් ගන්න වෙලාව. ඒ තමයි response time කියන්නේ. process එකෙන් ඔයාට අවස්ථාව දෙනවා අපේ short term schedule යන්න ඇතුළට කියලා කියන විධානය ලැබිච්ච වෙලාවේ ඉඳන් ඔයා run වෙන්න පටන් ගන්න වෙලාව තමයි ඔය කියන්නේ. response time එක වැඩි කියන්නේ හොඳ නෑ. අඩුයි කියන්නේ හොඳයි. turn around time කියන්නේ process එක process එකක් complete කරන්න. සම්පූර්ණයෙන්ම complete කරන්න. ගත කරන කාලය. right? ඒ ගත කරන කාලය ගොඩාක් වැඩි වුණොත් මොකද කරන්නේ? time out කරලා ආයෙ එළියට දානවා. right? එක process එකේ නියමිත කාල ප්‍රාස තියෙනවා මෙච්චර වෙලාවක් පුළුවන් process එකට එකක් කරන්න කියලා. ඊට වඩා වැඩි වෙච්ච ගමන් time out කියලා එළියට දානවා කියලා පුතාලා දන්නවා. අන්තිමට අපි කතා කරමු waiting time කියන්නේ අර process එකක් ready stage එකේ ඉඳන් අර යන්න බලාගෙන ඉන්න වෙලාව. එතකොට ඒ කියන්නේ මොකද්ද? wait වෙලා ඉනවා කියන්නේ ක්‍රියායනයක් සකසනය ලබා දීමට පෙර සූදානම් තත්වයේ පෙළ ගැසීලා ඉන්නවා. ඔය පෙළ ගැසීලා ඉන්න වෙලාව තමයි අහන්නේ. That you call waiting time. හොඳයි අපි එහෙනම් මේ ටික ලියාගෙන ඉවරයි. අපි යමු අන්තිම කොටසට. ඒ තමයි මොකද්ද? scheduling policies. නියමකරණ ප්‍රතිපත්ති උපාය මාර්ග කියලා කියනවා. scheduling policies. මේකේ non primitive and primitive කියලා දෙකක් තියෙනවා. දෙකට බෙදාගෙන ලියන්න. Once a process is running state, it will continue until terminates or block itself for OS. Input output IO. මෙම ක්‍රමයේදී යම් ක්‍රියායනයක් ආදාන ප්‍රතිදාන නිසා නැත්නම් ආදාන ප්‍රතිදාන සඳහා හෝ සමාප්ත වන තෙක් දාවන තත්වයේම බැඳිලා තියෙනවා. ඒකට කියනවා non primitive කියලා. එතන මේව ක්‍රමයේදී මොකද්ද වෙන්නේ? කිසියම් ක්‍රියායනයක් input output සඳහා හෝ ඒක ඉවර වෙනකම්ම කර දාවන තත්වයේම ඉන්න ඒවට තමයි non primitive කියලා කියන්නේ. ඒ කියන්නේ එයාට input output වලින් stop කරොත් හරි නැත්නම් ඒ ක්‍රියායනය ඉවර වෙනකන් හරි කර ඉන්න ඒවා තමයි non primitive කියන්නේ. Once the process is running state, it will continue until
it terminate or block. ඒ කියන්නේ මම වැඩේ කර ඉන්නවා. මොකක් හරි මට දෙනවා වැඩක්. මම හිතන්නකෝ මම ප්‍රසන්ටේෂන් එකක් හදා ඉන්නවා. ඒක ඉවර වෙනකම්ම ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ඉන්පුට් අවුට්පුට් එකෙන් මොනවා හරි බාධාවක් වුණොත් විතරක් බ්ලොක් මට මොකක් හරි ડોකියුමන්ට් එකක් නැහැ මොනවා හරි මට මේක කරගන්න දෙයක් නැති වුණොත් විතරයි මම අයින් වෙන්නේ. ඒ කියන්නේ මට ඕනේ බ්ලොක් වෙන්නේ මගේ ආදාන ප්‍රදාන නැති වුණොත් විතරයි. ඒ කියන්නේ මට අදාළ පින්තූර නැහැ මට මොනවත් නැහැ. ඒක මේකට දාන පින්තූර වගේ නැහැ. එහෙම වුණොත් මම නවතනවා. right වෙන process එකක් හින්දා නවත්තනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඒකට අදාළ input output ඒවා නැතුනොත් තමයි නතර වෙන්නේ. ඒ non primitive. Primitive කියලා කියන්නේ මොකද්ද? Currently running process may be interrupt and move to a ready state by OS. ඒ කියන්නේ දැන් දුව ඉන්න program එක මොකක් හරි interrupt එකක් අතුරු බිඳුමක් ඇවිල්ලා ඒක ආපහු යනවා කොහාටද ready state එකට යනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම් ක්‍රියායනයක් ආදාන ප්‍රතිදාන ක්‍රියාව හෝ සමාප්ත කරා යාමට පෙර ඉවර වෙන්නත් ඉස්සෙල්ලා ආදාන ක්‍රියාවක් ප්‍රතිදාන ක්‍රියාවක් වෙනකන් නෙවෙයි. අර කාලය අවසන් වෙලා යන්න පුළුවන්. ඉන්ටරප්ට් එකක් වෙලා. එහෙම නැත්නම් ධාවන තත්වයේ සිට සූදානම් තත්වයේ වෙත යවෙන්න පුළුවන්. Allows for better service since any one process cannot මේ මොකද කියන්නේ මොනොපොලිස් කියන්නේ මොකද ගොඩක් වෙලා එතන එයාට ප්‍රයොරිටි දීලා ඉන්න බෑ ඒ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි මොනෝ නෙවෙයි right ඒ කියන්නේ time දැන් හිතන්නකෝ දැන් මේ non primitive විදිහට නම් එක්කෙනෙකුට තමන්ගේ වැඩේ ඉවර වෙනකම්ම process එක තියාගෙන ඉන්නවා උදාහරණයක් ගත්තොත් අපි යනවා කාගේ හරි බැංකුවකට හරි නැත්නම් අපි කිමු ප්‍රින්සිපල් ගාවට යනවා වැඩක් කරගන්න. එතකොට තමන්ගේ වැඩේ ඉවර වෙනකම්ම මේ ප්‍රින්සිපල් ගේ මේසෙ ගාව ඉන්න ඒ රිසෝසස් ටික ඔක්කොම පාවිච්චි කරගෙන ඉන්නවා. හැබැයි එයාගේ වැඩේට අවශ්‍ය ඉන්පුට් අවුට්පුට් එකක් නැති වුණොත් බ්ලොක් වෙන්න පුළුවන්. හැබැයි මේක ඉවර වෙනකම්ම ඉන්නවා. හැබැයි එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ non primitive කියන්නේ එහෙම එකක් නෙවෙයි non primitive කියන්නේ currently running process may be interrupt and move to ready state by OS. ඇයි අර time out එකක් හින්දා යන්න පුළුවන්. ඒ කියන්නේ යාට දීලා තියෙනවා කිසියම් කාල පරාසය. ඒක හින්දා interrupt එකක් දීලා යන්න පුළුවන්. හේතුව තමයි ඒකේ හොඳ සර්විස් එකක් දෙන්න එකක් විතරක් කළා හරියන්නේ නැහැ. මොනෝ සර්විස් එකක් නෙවෙයිනේ. මල්ටි වෙන්න ඕනේ. මොනෝ කියන්නේ සිංගල්. මොනොපොලාරිස් කියන්නේ එක්කෙනෙකුට විතරක් process එක utilize කරන්න. එහෙම කරන්න බෑනේ process එකට. one process එක process එකක්. එක්කෙනෙකුට විතරක් යොමු කරලා තියන්න බෑ පුතේ. එහෙනම් for better utilization primitive is good. ඒනට සමහර වෙලාවක් තියෙනවා non primitive අවශ්‍ය වෙනවා. මොකද සමහර main process තියෙන්න ඕනේ ඉවර වෙනකම්ම තියෙන්න ඕනේ process තියෙනවා. උදාහරණයක් ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනකොට ඒක non primitive යන්න ඕනේ. මොකද ඒක ඉවර වෙනකම්ම තියෙන්න ඕනේනේ. right. ඒතර ඔය ටික තමයි ඕගොල්ලන්ගේ process management යටතේ උගන ගන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ඔතනින් ඉවර වෙනවා මේ කොටස. ඊළඟට අපි memory management වලට යනවා. right memory management යටතේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. එතනදී අපි ඉගෙන ගන්නවා memory hierarchy එක මෙතනදී අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි කලින් ඉගෙන ගත්තා මම දන්නවා. නමුත් අපි මෙතනදී නැවත මතක් කරනවා register, cache, level 1 cache, level 2 RAM, secondary memory. ඔයාලට මතක ඇති central processing unit එක තියෙනවා. එයා ගාව registers තියෙනවා. ඊට පස්සේ අපි cache ගැන කතා කරා RAM ගැන කතා කරා
ඊට පස්සේ අපි කතා කරා මොකක් ගැනද? secondary memory ගැන කතා කරා. එහෙනම් අපේ data දැන් මෙතන ALU එකට අරන් යන්නේ arithmetic logical unit එකට අරන් යනකොට මොන පාරද යන්නේ? ඔන්න දැන් මයි ගාව තියෙන program එක මම run කරපු ගමන් RAM එකට යනවා. RAM එකෙන් cache, cache එකෙන් register, register එකෙන් මෙතනට අරන් යනවා. එතන පොඩිම මතකයේ තමයි register. හැබැයි වේගවත්ම මතකය. ඊළඟට cache. cache වල තියෙනවා L1, L2, L3 කියලා. එතන මේ පිරමීඩය අපි ඇඳගමු මෙතන. memory පිරමීඩේ මතක කළමනාකරණය කියන එක. අපි පොඩ්ඩක් බලමු මේ මතක කළමනාකරණය අපිට වෙන් වෙලා තියෙන්නේ මොනවද කියන එක. මෙන්න මේ ටික අපි ඉගෙන ගත යුතු දේවල්. මෙහෙයුම් පද්ධතියක මෙතෙන්දී අපි කතා කරනවා පිටුකරණය. ඒ වගේම තව අපි කතා කරනවා අතත්්‍ය මතකය කෙටියෙන් පැහැදිලි කරනවා. ඒතර ඒ කොටස් ටික අපි මේකෙදි කතා කරනවා. ඒතර memory management unit, physical memory, virtual memory ඔය දේවල් කතා කරනවා. ඉතින් ඒ දේවල් වලට ඉස්සෙල්ලා පුතාලා ඉගෙන ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ මම මේ පෙන්නපු memory pyramid. එහෙනම් අපි pyramid ඇඳගත්තට පස්සේ මෙන්න මේකට අපි යමු වෙමු. මේ ප්‍රශ්නේ A, B, C සහ D කියන ඒවා අපි එකතු වෙලා පුරවමු. එහෙනම් අර මගේ memory pyramid උඩින්ම තිබුණේ කවුද? A කියන්නේ register. මේ register කියලා උත්තර තුනක්ම තියෙනවා. ඊළඟට තියෙන cache නම් ඊළඟට තියෙනෝනේ random access memory. එහෙනම් 3 4 දෙකම හරි. ඊළඟට තියෙනෝනේ මොකද්ද පුතේ බලන්න? hard disk එක. ඊට පස්සේ අන්තිමට magnetic tape එක. එහෙනම් මගේ පිළිතුර 3 විදිහට බාර ගන්න පුළුවන්. එහෙනම් ආයෙ බලන්න processor register cache දීලා තියෙනවා. ඊට පස්සේ random access memory, ඊළඟට solid state දීලා තියෙනවා, ඊළඟට hard disk, ඊළඟට magnetic tape අවසානයේ දීලා තියෙනවා. එහෙනම් ඔය විදිහට අපේ පිළිතුර ගන්න පුළුවන්. මේක හරිම සරලව හොයාගන්න පුළුවන් දෙයක් හවුනා මට. ඔයා බය නැතුව මේ උත්තරේට යන register කියන එක උඩම තියෙන එක, යටම තියෙන එක අපි දන්නවා tape කියලා. එහෙනම් magnetic tape කියන උත්තරේට ආවා මෙතන. බය නැතුව ඔයාට මේ දෙකෙන් යන්න පුළුවන්. ඊළඟට magnetic hard disk වල random access memory fast එහෙනම් බය නැතුව උත්තරේ අපිට තෝරගන්න පුළුවන් පිළිතුර 3 කියලා. MCQ වේගවත් කරන්න මම කෙටි ක්‍රම කියලා දෙන්නම් ඔයගලන්ට. මේ ඔක්කොම උත්තර බලන්න ඕනේ නැහැ. ටක් ගාලා ඔයා දන්න හොඳම හරිම උත්තරේ හොයාගෙන යනවා. ඒ උත්තර එච්චරයි අපි බලන්න ඕනේ. ඊට පස්සේ අනික් ඒවා බලන්න පුළුවන් අපිට. ඒවා වැරදි කියන එක තහවුරු කරගන්න බලන්න පුළුවන්. මොන ඔය වගේ ක්‍රම පාවිච්චි කරන්න විභාගෙදී. හරි. එහෙනම් අපි memory management යටතේදී මම මෙන්න මෙතනට යන්න. මේ රූපය ඇඳගත්තා ඔයගොල්ලෝ. ඊළඟට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියුවා ඔයගොල්ලෝ. ඊළඟට memory management භාෂා දෙකෙන්ම ලියලා තියෙනවා. අපි මේකට යමු. මේකට යමු. මේකේ බලන්න. හරි. මාතෘකාව ලියාගන්න memory management. පළවෙනි තරුව දාලා ලියන්න. Memory management is a functionality of operating system which handle or manage primary memory. And moves process block and forth between main memory and disk secondary memory during execution. මතක කළමනාකරණයේදී මොකද මුලින්ම කරන්නේ? මෙහෙයුම් පද්ධතිය විසින් තමයි කරන්නේ. මෙය ප්‍රධාන මතකය මෙහෙවනවා. ක්‍රියායනයක් ප්‍රධාන මතකයෙන් දෘඩ තැටියෙන් ප්‍රධාන මතකයට සංචලනය නැත්නම් එහාට මෙහාට ගෙනියන එක තමයි මතක කළමනාකරණයේ ප්‍රධාන කාර්ය වෙන්නේ. Memory management keeps track of each and every memory locations. එයා හොඳට දැන් අපි හිතන්නකෝ අපි යනවා කියලා මේ principal හම්බ වෙන්න යනවා. එතකොට ඉස්සරහා තියෙනවා මේ පුටු ටිකක් තියෙනවා. එතකොට මේ අපේ ක්ලාක් එතන ඉන්න එයා තමයි principalව හම්බ වෙන්න අපිව ඇතුළට යොමු කරන්නේ. එයා හොඳ අවධානයෙන් ඉනවා. ඉස්සරහා තියෙනවා සීට් 3ක්. ඒ 3 හිස්ද? ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. emptyද? කවුරුත් දැන් නැගිටලා ගිය ගමන් හරි ඔයා යන්න කියලා කියනවා. පුතාලා දැකලා ඇති
හොස්පිටල් එකෙත් අපි ડોක්ටර් ගාවට යනකොට channel කරනකොට නර්ස් ඉන්නවා. එයා දන්නවා මොකද්ද ඊළඟ අංකේ. ඊළඟ හිස් පුටුව මෙතෙන්ට එන්න කියලා අපිට කියනවා. ඒතර අපි එතෙන්ට එනවා. ඔන්න ඔය ක්‍රමය තමයි මේ කියන්නේ. right? එතකොට අර අදාළ හිස් අවකාශ ගැන එයා හොඳ අවධානයෙන් ඉන්නවා. දැන් මෙයා ගියා. එහෙනම් මෙතෙන්ට තව කෙනෙක්ව දාන්න පුළුවන්. ඔය අපේ එදිනෙදා ජීවිතේ බැංකුවක වැඩකට යනකොට බැංකුවක අපි බලාගෙන ඉඳලා කරන වැඩේ ස්පිරිතාලයකට නැත්නම් ડોක්ටර් ගාවට channel කරලා යනකොට ඒ ක්‍රියාවලියම තමයි පාසලේ විදුහල්පතිතුමා හම්බ වෙන්න යනකොට අපි බලාගෙන ඉන්නේ පොලිමේ අන්න ඒ ක්‍රමයම තමයි මේ පරිගණකයේ තුල තියෙන්නේ. ඔයා එහෙම මේ කතාව හදාගත්තේ නැත්නම් ඔයා දැකපු නැති කම්පියුටරයක් ඇතුලේ අපි කොහොමද තීරණය කරන්නේ කොහොමද මොන වගේවද කියලා මවා ගන්න කොහොමද අපිට නිකන් කොටු ටිකක් මවා ගන්න පුළුවන් ඕන. ඒ විදිහට මොනවා හරි ක්‍රමවේදයක් තියාගන්න පුතාට මේක කතන්දරයක් වගේ මේ concept එක ඔලුවට දාගන්න. එහෙම නැත්නම් මේ පාඩම නිකන් මම උගන්වනවා ඔයාලා ඉගෙන ගන්නවා අකුරු ටිකක් පොතේ හිටිනවා විතරයි. මේකේ රූප සටහන් එක ලස්සනට ඇඳ ගන්න වෙනවා. right? මේක හරිම ප්‍රායෝගික එකක් කරගන්න හිතෙන්. right? මේක අපිට මුකුත් පේන්නේ නැති තැනක්. අපිට පේන්නේ නැහැ මේක කොහොමද කරන්නේ. අපිට පේන එකම දේ තමයි කම්පියුටරේ control වලට lead ගැහුවට පස්සේ task manager කිව්වට පස්සේ මෙතන ඉතින් පෙන්නනවා performance වෙනවා මේ CPU usage වෙනවා physical memory පෙන්නනවා 77ක් කියලා. ඉතින් program එකක් වැහුවට පස්සේ 77 තව වැඩි වෙනවා. ඔය වගේ දෙයක් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. අපිට වෙන මොකක්වත් පේන්නේ නැහැ. ඒක නිසා පුතාලා අනිවාර්යෙන්ම මේක අර කතාවක් වගේ මේ මතක් කරගන්න වෙනවා. හරි. ඒ පොයින්ට්ස් තුන ලියා ගන්න. අපි මේ ලියන එක ඡේද වශයෙන් ලියන්නේ නැතුව මම කියන විදිහට පොයින්ට්ස් විදිහට දාගන්න. එතකොට ඔයාලා මෙන්න මේක පළවෙනි පොයින්ට් එක විදිහට දාගන්න. ඊළඟට පොයින්ට් එක දාගන්න. Memory management keeps track of each and every memory locations. මොනවද දාන්නේ? Regardless of either it's allocated for some process or it's free. ඒක නිදහස්වද තියෙන්නේ ඒක allocate වෙලාද තියෙන්නේ කියලා. It checks how much memory is to be allocated to a process. මේ ප්‍රධාන මතකයේ මෙහෙවන අතර ක්‍රියායනයන් ප්‍රධාන මතකයෙන් අර විදිහට දෘಢ තැටියට මාරු කරනවා කියලා කිව්වනේ. මතක කළමනාකරණය සෑම මතක ස්ථානයක් පිළිබඳ වාර්තා කරලා තියාගනවා. මෙතන තියෙනවා කියලා. දැන් එයා මෙහෙම බ්ලොක් එකක් හදාගෙන මේකේ ඉන්නවද? මේක ෆ්‍රීද? දැන් මේක ෆ්‍රී නෑ. මේකේ කවුරු හරි ඉන්නවා. ඒවා ඔක්කොම දැනගන්නවා. ඒ කියන්නේ එයා දැනගන්නවා අදාළ මේ තියෙන්නේ allocated to some process or it's free. යා මෙතන free. යා මේක free. මේක allocated. මේක process එකක් ඉන්නවා. ඒ වගේම මොකද්ද? කොපමණ මතක ධාරිතාවක් අදාළ ක්‍රියායනයේ භාවිතා කර ඇද්ද? කුමන ක්‍රියායනයේ කුමන අවස්ථාවේ ප්‍රධාන මතකයට රැගෙන ආ යුතුද? ඒ වගේම යම් ක්‍රියායනයක් ප්‍රධාන මතකයෙන් ඉවත් වූයේ නම් නැවත මතකයට එකතු වන්නේ නිදහස් ධාරිතාව වැනි කාරණු එයා අප්ඩේට් කරගන්න ඕනේ. It decided which process will get memory at what time. මොන වෙලාවෙ මොන process එක ඉඩක් අරගනීද? කවුද මෙතන ඇවිල්ලා ඉඳගන්නේ කියලා දැනගන්න ඕනේ. It tracks whenever some memory gets free or unallocated. ඒ කියන්නේ දැන් මෙතන කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉඳලා නැගිටලා යනකොටම මෙයා දැනගන්න ඕනේ. මෙන්න ඉන්නවා. මෙන්න හිටියා කියලා දැනගන්න ඕනේ.
same time corresponding it update the status ඒ වෙලාවෙම මෙයා නැගිට ගමම්ම මෙතන ෆ්‍රී කියලා එයා දැනගන්නවා. එතකොට එයාට පුළුවන් ටක් ගාලා එතෙන්ට process එකක් දාන්න. ඔන්න ඕක තමයි process management එකේ කාර්ය වෙන්නේ. එයා දැනගන්න ඕනේ free locations. ඒවට ටක් ගාලා allocate කරගන්න ඕනේ. ඒවා එයා හොඳට බලාගෙන ඉන්නවා. නැත්නම් keep track and it update regularly. මේක කතන්දරයක් වගේ යනවා වුණාට හොඳ concept එකක් දැනගන්න ඕනේ. right. ප්‍රධාන මතකයේ පිළිබඳ සටහන් තබා ගන්නවා කියලා කිව්වා. කුමන කොටස් ක්‍රියායනයේ විසින් අත්පත් කරවන ගණේද? මෙතෙක් භාවිතා කර නොමැති කොටස් මොනවාද? අන්න ඒව දැනගන්න ඕනේ. ඒතර බහුක්‍රම ලේඛනයේදී කුමන ක්‍රියායනය කුමන අවස්ථාවේදී ප්‍රධාන මතකයට යවන්න ඕනේද? ඒ ක්‍රියායනයේ සඳහා කොපමණ මතකයක් ලබා දෙනවද? ඒකත් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රියායනයකට අවශ්‍ය වෙලාවකට ඉඩ හදලා දෙන්න ඕනේ ටක් ගාලා. ඔයා මෙතන ඉඳ ගන්න කියලා ඉඩක් දෙන්න ඕනේ. එහෙනම් ඒ වගේම ක්‍රියායනයට අවශ්‍ය වූ අවස්ථාවක මතකයේ වෙන් කරලා ලබා දෙන්න ඕනේ ටක් ගාලා. ඒ වගේම ක්‍රියායනයේ අවසන් වෙලා ගෙදර යනකොට නැත්තම් සමත්ත වෙලා ප්‍රධාන මතකයේ අවශ්‍ය නොමැති විට නැවතත් එම මතකේ නිදහස් කළ හරි මේ පුටු අයින් කරන මේක කවුරුත් ඉඳ ගන්න දැන් අවශ්‍ය නැහැනේ කියලා එයා ඒක ඒ සම්පත්තික අයිති කර ගන්නවා. ඒ කියන්නේ ඒ ඉඩ අපිට පුළුවන් වෙන එකකට යොමු කරන්න පුළුවන්. In English, keep track of memory, primary memory. What part of it are used by whom? කවුද මොන process එකද පාවිච්චි කරන්නේ? What part are not used? මොන කොටස භාවිතා කළා නැද්ද? අන්න ඒවා බලා ගන්න ඕනේ. In multi-programming, OS decided which process will get memory, when and how much. කොච්චර ඕනේද කියන එකට කලින් අපි කතා කරා මේ points එක. Allocate the memory when process required, right? process එකට ඕනේ වෙලාවට memory එක allocate කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ වගේම deallocate කරන්න ඕනේ මේ memory when process no longer needed. එයා යන්න යනකොට නැත්තම් terminate වෙනකොට ආයි තියන් ඉන්න අවශ්‍ය නැහැ. ඒ ඉඩ ගන්න ඕනේ deallocate ආයි power ගන්න ඕනේ. ඒව ඔක්කොම කරන්නේ memory management කියන ක්‍රියාව යටතේ. तर මතක කළමනාකරණ ඒකකයේ memory management unit කියන්නේ යා කවුද යා ඇත්තටම hardware device එකක්. memory management unit කියන්නේ hardware device that maps virtual and physical address. දැන් ඔයාලා මේ address දෙකම තාම දන්නේ නැහැ කියලා මම විශ්වාස කරලා කතා කරන්නේ. අපි ඉස්සරහට කතා කරනවා. දැනට මතක තියාගන්න යාගේ job එක මොකද්ද? converting virtual to physical. ඒ කියන්නේ එයා map කරනවා. mapping, memory mapping. හරි. හොඳයි. දැන් අපි මේකට යන්න ඉස්සෙල්ලා අපි දැනගමු මොකද්ද මේ virtual memory කියන්නේ කියලා. right? මෙතනදී මගේ ගාව තියෙනවා ලස්සන පින්තූර කීපයක් මම ඒවා පාවිච්චි කරනවා. හරි. අපි ගාව ලස්සන රූප සටහන් කීපයක් තියෙනවා මේකට අපි අඳින්න ඕනේ එක. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද virtual memory කියන්නේ කියලා. පුතේ virtual memory කියන්නේ program size එක වැඩි වුණාම මම මේක පෙන්නන්නම්. මෙයා එන්නේ ඇයි කියන එක දැනගන්න ඕනේ. right. පුතේ program එකේ ප්‍රමාණය වැඩි වුණාම RAM එකේ ප්‍රමාණයට වඩා මම ඒක අඳින්නම් මෙන්න මෙහෙම. මෙතන තියෙනවා program එකක්. ඔයාලා දන්නවනේ running program is a process නේ. program එකේ ප්‍රමාණය program එක ගොඩක් ලොකු වෙන්න පුළුවන් 3D Max වගේ ඒවා. main memory එකට වඩා ලොකු වුණාම අපිට පොඩි ප්‍රශ්නයක් එනවා මෙතෙන්ට ඔක්කොම load කරන්න බෑ.
මේක මෙහෙට ලෝඩ් කරන්න බෑ. එහෙනම් hard disk එකේ කොටසක් main memory එක වගේ රඟපානවා. That you call virtual memory. තේරුණාද? If program is greater than main memory, hard disk or secondary memory is worked as main memory. ඒ හේතුව අර ඉඩ නැති හින්දායි. අන්න ඒකෙදි එතනදී අපි ඔය කියන virtual memory කියන concept එකට යනවා. තේරුණාද කතාව? ආයි කියනවා program එක ගොඩාක් ලොකු වුණාම මෙතෙන්ට load කරන්න බෑ. 3D Max Maya. එතකොට කරන්නේ hard disk එකෙන් කොටසක් ඒක රඟපානවා. ඒක ඒ කියන්නේ act as main memory. Right? ඔන්න ඔය කතාව ඔයා ලියා ගන්න ඕනේ. Right? ඊට පස්සේ අපි මෙතෙන්දි කතා කරනවා virtual memory එක. අර කියන hard disk එකේ තියෙන ඒවා අපි කොටස් වලට කඩනවා. ඒවට කියනවා පිටු කියලා. Main memory is also partitioned into equal size called frames. ඊළඟට අපි තව විශේෂ දෙයක් රතු පාටින් ලියා ගන්නවා. ඒ තමයි size of a page is equal size of a frame. දැන් අපි ඒක ලියමු. මේක මේ ටික ලියා ගන්න පුතේ. හොඳයි. දැන් අපි මේක අඳගමු මේ විදිහට. ඔය කියන විදිහට virtual memory කියන එක පුතාලා ඔය කියන්නේ මෙන්න මේ වගේ ඔයා අඳ ගන්න මෙන්න මෙහෙම. මෙහෙම කොටුවක් අඳ ගන්න. ඒක දැන් ඔහොම සමාන කෑලි වලට කඩනවා. ඔයාට කියන්නේ මේ තියෙන virtual memory එකනේ. virtual memory එකට ඒවට කියනවා අපි මොනවා කියලාද? frames කියලා කියනවා. sorry pages කියලා කියනවා. page 0 page 1 ඔහොම කියනවා. ඊළඟට ඔය විදිහටම අපි වෙන පාටක් අරගෙන main memory එක අර විදිහටම කඩාගමු. සමාන විදිහට ඇඳ ගන්න. එහෙනම් එයාගේ නම මොකද්ද? main memory. එයාගේ කඩන්නේ කොහොමද? එයාට කියන්නේ frames කියලායි කියන්නේ. frame 0 ආදී වශයෙන් යනවා. right. හොඳයි. දැන් අපි මේක බලමු. ඔහොම ඇඳ ගන්න බලන්න. මේ virtual memory, මේ main memory. මේ රූප සටහන ඇඳ ගන්න. ඊට පස්සේ අපි අර ලියපු එක ලියමු මේ විදිහටම virtual memory divided into equal sizes called pages පිටු බවට කොටස් වලට කඩනවා කියලා. ඒ වගේම ප්‍රධාන මතකයේ main memory
රාමු වලට සමාන කොටස් රාමු වලට කඩනවා. හැබැයි මෙතන දැන් 10ක් තියෙනවා නම් මෙතන 10ක් තියෙන්න ඕනේ නැහැ. හැබැයි සයිස් එක සමාන වෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ මේ සයිස් එක කොහමද? ඒ සයිස් එකම තමයි මේ සයිස් එක වෙන්න ඕනේ. මේක සමාන වෙන්න ඕනේ. මේ සයිස් එකේ තියෙන එකක් මෙතෙන්ට දැම්මොත් සමාන වෙන්න ඕනේ. ඒකයි ඔය කියන්නේ. හොඳයි. ඒක ලියා ගන්න. රතු පාටින් ඒක ලියා ගන්න. හරි. දැන් අපි අරකට ලියාගමු. Size of a page is equal size of a frame කියලා ලියමු. හොඳයි. දැන් මම මේක මකනවා. දැන් ඔයාලට තේරෙනවා මම දැන් ඊට පස්සේ ලියන්න හදන එක එතරම් යටින් මම තව දෙයක් ලියනවා. හරිද? right. එහෙනම් මම එතරම් යටින් තව එකක් ලියනවා. මේක විශේෂ දෙයක්. ඒ තමයි ඔයාලත් මෙහෙම ලියා ගන්න. මෙහෙම කළා දැන් අර මම එලපෙකට යටින් ලියන්න ඕනේ. මම ඒ පාට දෙකෙන්මයි අඳින්නේ. හොඳයි. මම මුලින්ම මේ නිල් පාටින් ඇඳේ physical memory address එක. ඊළඟට මම එතන ඉස්සරහින් ලියනවා ඔයාලා දන්නවා main memory කියන්නේ physical memory එක. ඒ physical memory එක කැඩෙන්නේ frame වලටනේ. frame number එකයි frame number එකයි offset වලටයි. ඊළඟට කියන offset. ඒකට නමක් තියෙනවා offset කියලාත් කියනවා. offset එහෙම නැත්නම් displacement කියලාත් කියනවා. මෙයාගෙත් එහෙමම තමයි. මෙයාගේ තියෙන pages නේ page number පිටු අංකය සහ offset. මේ offset දෙක සමානයි. මේක එකම තමයි මේකට. ඔන්න ඔහොමයි තියෙන්නේ. ඔක ලියා ගන්න ලස්සනට. මෙතන තියෙනවා පුතේ page numbers. page බිඳුව. page 3. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම ඒවා. ඔහොම ගිහිල්ලා මේ අන්තිම එක. ඕයි තමයි මේ address එක.
ඒ වගේම තමයි මෙයාගේ. ඇඳ ගන්න දරුවනේ මාත් එක්කම අඳින්න. එයාගේ තියෙනවා මේ වගේ කෑලි. දැන් ඒක ලේබල් කරන්න ගියොත් ෆ්‍රේම්. නිල් පාටි. හරි. දැන් ඔන්න පුතේ මම ෆයිල් එකක ඇඩ්‍රස් එකක් ෆයිල් එකක් ස්ටෝර් වෙන ඇඩ්‍රස් එකක් මේ ඇඩ්‍රස් එකක් ගැන කියන්නයි හදන්නේ. හොඳට බලන්න මම කියන ඇඩ්‍රස් එක. මෙන්න මෙතන. ඒකයි මේකයි මැප් කරන්න තමයි හදන්නේ මම. හරි. පුතේ බලන්න ඔයා කියන්නේ මේකේ පේජ් අංකය මොකක්ද කියලා? පේජ් අංකය කියන්නේ කියන්න පුතේ. බිඳුව කියන්න මට දැන්. හා. දැන් ඔයාලා කතා කරන්න ඕනේ. මේක ටිකක් වෙනස් පාඩමක්. මෙතන page number එක බිඳුව නම් offset කියන්නේ 1 2 3 3 තුන්වෙනි පේලියේ තුන්වෙනි තැන තමයි ඉන්නේ. මේකේ frame එක 1යි offset එකක් මේකම තමයි 3. දැන් මේ address එක අපි දන්නේ decimal වලින් අපි binary වලින් තමයි මේක ලියන්න ඕනේ. ඒකයි කරන්නේ. දැන් අපි මේ 1 කියන එක binary කරලා ලියන්නයි ඕනේ. එතකොට අපි මේකේ address එක කොහොම හරි අපි කියමු මේ 12ක් දිගේ address එකක් නම් අපි කියමුකෝ 4ක් allocate කරලා තියෙනවා නම් frame numbers ලියන්න අපි ලියන්න ඕනේ මේ එක binary කරලා ලියන්නයි ඕනේ. දැනට මේක ලියා ගන්න. බිඳුවේ 3 කියන එක තේරෙනවනේ. මේක 1 3 කියලා තේරෙනවනේ. 1 කියන frame එකේ තුන්වෙනි එක. ඕක ලියා ගන්න. හොඳයි. දැන් ඔය ලියපු එක මම මේ 1 කියන එක සහ 3 මතක තියාගන්න අංක දෙක 1 3 මේකේ බිඳුව 3. හා ඕක අපි ලියන්නයි හදන්නේ ලස්සනට. දැන් මං හිතනවා පුතාලා ලියාගත්ත කියලා. ඕන දැන් මම ඔය කියන 1 3 කියන එක 1 3 බිඳුවේ 3 අපි මුලින්ම ගමු මේ බිඳුවේ 3 කියන එක ගමුකෝ. හරි. මම පුතාලට දෙනවා මේ ඇඩ්‍රස් එක මෙහෙම දෙනවා. පුතා දන්නවා මේ virtual memory address එකේ ඉදිරි කොටසෙන් කියවෙන්නේ මොකක්ද කියන එක දන්නවා. ඉදිරි කොටසෙන් කියවෙන්නේ මොකක්ද? pages. මොකක්ද කියවෙන්නේ? pages. පිටුපස්ස කොටසෙන් කියවෙන්නේ offset එක. ඒකත් දන්නවා. දැන් අපි මොහොතකට අපි කියනවා මෙන්න මේ සමස්ත length එක bit වලින් යන්න වෙන්නේ මට. bit ගණන අපි කියමු මේකට යනවා bit 3ක් කියලා. මේකට. ඉතුරු එකට මෙතනින් කපනවා. හොඳේ. ඊට පස්සේ මේක ඉතුරු ටික offset එක bit අපි කියමුකෝ 5කින් වෙන් වෙනවා කියලා. 1 2 3 4 5 6කින් යනවා කියලා කියමුකෝ. සමස්ත මුළු දැන් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බලන්න. මුළු ඇඩ්‍රස් එකේ දිග කීයද බිට්ස් වලින් 1 2 3 4 5 6 7 8 9. එහෙනම් මොකද කියන්නේ මම
9යි bits එකක් තමයි මම මේ අරගෙන ඉන්නේ. 9යි bit. address එක 9යි bits. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ කොටස තමයි page එක. එහෙනම් pages කීයක් නිරූපණය කළ හැකිද? How many pages? මුලින්ම බිංදු 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 දානවා. ඒ එක page එකක්. ඊළඟට එක දානවා. ඒ තව page එකක්. ඒ අතර කීයක් දාන්න පුළුවන්ද? 2 බල 3. ඒ කියන්නේ 8 ආකාරයක් පිටු 8ක් තියන්න පුළුවන්. ඒ කියන්නේ අර virtual memory එක මෙහෙම කැඩුවා. ඒකේ මෙහෙම බිඳුවේ ඉඳන් 7 වෙනකන් යන්න පුළුවන්. කියන්නේ 8ක් යන්න පුළුවන් කියලායි ඔය කියන්නේ. තේරුණාද? ඒත් ඒක ඔයාලා දැනගන්න ඕනේ. තේරුණාද? right. මේක ලියා ගන්න දැන්. එහෙනම් මම මේ virtual memory address එකේදී කියන්න ඕන මේකේ බිඳුව කියන එක පෙන්වන්නේ මෙහිමයි. මේකේ 3 කියලා පෙන්වන්නේ කොහොමද? 3 කියලා ලියන්නේ කොහොමද? 1යි අපි වෙන පාටක් ගමුකෝ. 1යි නේ 3 කියන්නේ. ඉතුරු ඒවට බිඳු දානවා. මේ ඔයාගේ virtual memory address එක bit 9කින් පෙන්නපු කියලා කියනවා. ඔන්න සරලම දෙයක් මම පෙන්නුවේ. ලියලා ඉවරද පුතේ? ෆොටෝ එකක් හරි අරගත්තද මේකේ? හා. එහෙනම් මම මේ ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. හරි දැන් මම යනවා. මේ ආශ්‍රිතව අපිට ප්‍රශ්නයක් අහන්න අහුවොත් කොහොමද අපි උත්තර දෙන්නේ කියලා බලමු. මේකෙන් අපි ප්‍රශ්නයක් ගමු. right. පිටු කරන යටතේ ප්‍රශ්නයක්. ඔන්න මම ගන්නම් papers වල 2015 එක අවුරුදු වල ප්‍රශ්න පත්‍ර අපි ගමු 14 ඔක් හැම එකෙම තිබුණා. අපි යමු බොහොම සරල ප්‍රශ්නයකට මුලින්ම. මේ ප්‍රශ්නය අහනවා. මේ ප්‍රශ්නය අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔයාලා දැන් මේ ප්‍රශ්න ටික එකතු කර ගන්න ඕනේ. මේ පළවෙනි ප්‍රශ්නේ. 2011 තමයි මේ ප්‍රශ්නේ ආවේ. එහෙනම් මම මේ ප්‍රශ්නේ මෙතනට ගන්නවා. මේක කතා කරද්දී මේ සියලු ප්‍රශ්න මෙතෙන්ට ලෝඩ් කරලා අපි බලලා කතා කරන්න. A computer has an 8-bit virtual memory address space. එහෙනම් මම අඳිනවා ඔය 8-bit එක මම අඳිනවා චිත්‍රකින්. ඔය කියන්නේ 18 bits sorry 8 නෙමෙයි 18 bits කියලා කියන්නේ 18 කියන්නේ මෙතන බිඳුව 1 2 ඔන්න ඔය විදිහට කීයක්ද මෙතන 18 bits තියෙනවා. එහෙනම් මුළු ගාන ගත්තොත් බලන්න පුතාලා මුළු ගාන ගත්තොත් මෙතන bit 18ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක ලියලාම තියෙනවා 6 bits are used for page. එයාලා දෙනවා අපිට මුකුත් කරදරයක් කරලා නැහැ. එයාලා මෙතනින් අයින් කරනවා bit 6ක්. එහෙනම් bit 6ක් මොකටද? page address දාලා තියෙනවා. එහෙනම් ඊටු ටික මොකද්ද offset එකට යන්න ඕනේ. offset නැත්නම් displacement එකට යන්න ඕනේ. එහෙනම් අහන්නේ calculate the total number of pages
මෙතන bit 6ක් තියෙනවා නම් ඔහොම දාන්න පුළුවන් මොනවද බිඳුව 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 ඔන්න එක එකක් 6ක් නේ තියෙන්නේ මෙතනින් ඉවරයි ආයි දාන්න පුළුවන් 1 1 1 1 කියලා ඒ කියන්නේ දෙකේ බල 6 නේද ඔය අහන්නේ ඒ කියන්නේ 64යි නේද එහෙනම් පුතාලා මේකේ උත්තරේ මොකද්ද වෙන්නේ පිටු 64ක් හදාගන්න පුළුවන් කාට හරි ඕක තේරුම් නැත්නම් මම නැවතත් කියන්නම් බිට් ගාන දෙකයි නම් බිට් ගාන දෙකයි නම් pages කීයද එක්ක බිඳුව බිඳුව එක්ක බිඳුව 1 එක්ක 1 බිඳුව 1 1 1 එහෙනම් ආකාර හතරයි. ඒ කියන්නේ දෙකේ බල දෙක කියන්නේ හතරයි. එහෙනම් ඔයා 2 to the powers දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට බොහොම සරල ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ ඇඩ්‍රස් එක තියෙනවා නම් ඒ ඇඩ්‍රස් එකේ ඉස්සරහා 6ක් බිට්ස් අයින් කරනවා නම් මේ ඇඩ්‍රස් එකේදී මේ ඔෆ්සෙට් එකයි පේජ් එකයි වෙන් කරලා පෙන්නන. එහෙනම් ඔයා මෙතන ගණන් කරන්න 6ක්. 1 2 3 4 5 6. එහෙනම් ඔයා මෙතනින් මෙහෙම ඉරක් වෙන් කළා. මේකට ඔයා කියන්නේ පේජ් කියලා. මේකට ඔයා කියන්නේ මොකද්ද? ඔෆ්සෙට් කියලා. ඔෆ්සෙට් කියලා කියන්නේ. ඔන්න ඕක තමයි පිළිතුර වෙන්නේ. මොකද්ද? page offset ඔයා ලස්සනට පෙන්වන්න ඕනේ. තේරුණාද පුතාලට? හොඳයි. ඊටාම සාර්ථකයි හොඳයි. එහෙනම් ඊළඟට අපි යමු තව ප්‍රශ්නයකට. ඔයාලා ඒ වෙනකොට පොඩි දෙයක් කරගෙන ඉන්න ඕනේ. ඔයාගේ ගාව තියෙන්න ඕනේ මෙන්න මේ දෙකේ බල ටික මෙන්න මේක ලියාගෙන ඉන්න ඕනේ. මේක ලියා ගන්න හොඳ දරුවෝ වගේ තකන් මම ඊළඟ ප්‍රශ්න ගන්නකම් ඕක ලියා ගන්න දෙකේ බල ඊට පස්සේ KB කියන්නේ 10යි MB කියන්නේ 20යි GB කියන්නේ 30යි TB කියන්නේ 40යි ඔය වගේ දාගන්න. right. ඊළඟට මම අහනවා ප්‍රශ්න කීපයක්. අපි යමු හොඳයි. මේ ප්‍රශ්නෙට යමු කියවන්න ප්‍රශ්නේ 2014 කියලා ලියා ගන්න. මේ ප්‍රශ්නෙත් මම අතරට ගන්නම් ඔයාලට බලන්න. මේ අවුරුද්ද 2014. සියලුම ප්‍රශ්න අපි කරලා එන්න ඕනේ. මේ 2014 ප්‍රශ්නේ. මේකේ අහන්නේ මොකද්ද? A memory of computer system byte addressable and has maximum usable size is 4 GB මෙතන තියෙන්නේ GB what is the maximum width of the address bus in bits so you're working clearly මේක කියන්නේ 4 GB එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ 4 කියන්නේ මොකද්ද? දෙකේ බල 2. GB කියන්නේ මොකද්ද? දෙකේ බල 10 කියන්නේ KB. 20 කියන්නේ MB. එහෙනම් 30 කියන්නේ GB වෙන්න ඕන. එහෙනම් මේකේ අපි ගත්තොත් දෙකේ බල 32ක් පුළුවන් bits පාවිච්චි කරන. ඒ කියන්නේ bits ගාන කීයද 32යි. එහෙනම් මෙන්න මේ වගේ address width එක ගත්තොත් මුළු bits ගාන අපිට පෙන්වන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට bits ගාන අපිට කියන්න පුළුවන් 32ක් ගන්න පුළුවන් කියලා. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ මොකද්ද?
32යි කියලා කියන්න ඕනේ. bit 32යි. දැක්කද ගත්තේ හැටි? right. ඕක මම වෙනස් කර අහන්න. හරි. මම දැන් අහනවා තව විදිහකට ඔයාලට. මේ ප්‍රශ්නේ අහුවනේ මම. මේක අහනවා තව විදිහකට. මම අහනවා පුතාගෙන් මම අහනවා අටයි KB. KB කියන්නේ කීයද? දෙකේ බල 10. 8 කියන්නේ කීයද? දෙකේ බල 3. ඒ කියන්නේ 10යි 3යි 13යි දෙකේ බල 13. ඒ කියන්නේ bit 13ක් දිග address එකක්. තේරුණාද ගත්තේ හැටිව? හරි ඒකත් ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්න විදිහට 13 bits කියලා ලියන්නේ මෙතන. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ මම ඔයාලට දෙනවා. මේ වගේ ප්‍රශ්න මම ගොඩක් දෙනවා අද දවසේ. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. 64යි MB. දැන් ඔයාලා මට කියන්න 64 හදන්න. ඔයාලට ලියන්නත් පුළුවන්. 64 කියන උතර ඉන්න දරුවෝ. දෙකේ බල කීයද පුතේ 64? 6යි. එහෙනම් MB කියන්නේ දෙකේ බල 20යි. එහෙනම් 20යි 6යි 26යි දෙකේ බල 26යි. එහෙනම් bits ගාන 26යි. 26යි bits. ආයි කියනවා 64 හදන ක්‍රමයේ දෙකේ බල 6 MB කියන්නේ දෙකේ බල 20 20යි 6යි 26යි මෙහෙම ගන්න පුළුවන්. දැන් ඔය විදිහට අනිත් පැත්තට දෙන්න බැරිද ප්‍රශ්නයක්? හරි අපි යමුකෝ ප්‍රශ්න තව ප්‍රශ්නයකට යමුකෝ. ඒකේ 14 15 අවුරුද්දට ගිහින් බලන්න මොකද්ද කියන්නේ කියලා බලන්න. මෙන්න ප්‍රශ්නේ මට හම්බ වුණා 32 bits. (32-bit) computer has byte addressable memory. The computer uses 32 bits address to access any byte in memory. It has observed that the maximum of 4 GB memory is available for the process even after main memory is replaced by the 8 GB memory. Explain why. ඔන්න පුතේ මෙන්න මෙහෙමයි අහන්නේ 32ක් bits තියෙනවලු. bit 32ක් තියෙනවා මේ address එකට. right? මේ memory එකේ. කීයද තියෙන්නේ 32ක්. එහෙනම් අපි ලියාගමු මුලින්ම 32යි. 32 අපි හදලා ගමු පුතේ කීයද එන්නේ කියලා. 32 ගත්තාම දෙකේ බල 30යි 2යි 32. එහෙමයි 32 හදන්නේ.
ඒ කියන්නේ bit 32යි නම් මුලින්ම කරන්නේ 2 බල 32යි. ඕක තමයි වෙන්න පුළුවන් ක්‍රමය. bit 32 මුලින්ම ගන්නවා. අරගෙන 2 බල වලට ගන්නවා. මොකද 2 බල කියන්නේ එක්ක බිංදුව එක්ක 1 නේ, එකයි එහෙම දාන්නේ. එහෙනම් හදන්න පුළුවන් උපරිම ගාන එච්චරයි. ඊට පස්සේ 30 කියන්නේ මොකද්ද? GB. 2 කියන්නේ කීයද? 4යි. 4යි GB. එහෙනම් පුතේ අපිට මේ ඇඩ්‍රස් එකෙන් හදන්න පුළුවන් කොච්චර මේ 8යි GB දැම්මට හරියන්නේ නැහැ. මොකද මේකේ බිට් ගාන කීයද තියෙන්නේ 32. එහෙනම් 8 දානවා නම් මොකද්ද වෙන්න ඕනේ? 8යි GB දානවා නම් 8යි GB දානවා නම් 8 කියන්නේ කීයද? 2 බල 3. ඒ වගේම GB කියන්නේ 2 බල 3. 30. එහෙනම් 33ක්වත් ලෙන්ත් එක තියෙන්න ඕනේ 2 බල 33යි කියන්නේ බිට් 33ක් තියෙනවා. දැන් බිට් 32කින් බලාපොරොත්තු වෙන්න පුළුවන් 4GBම තමයි. 8GB කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි ඔය කියන්නේ. මොකද හේතුව 2 බල මේ 8 කියන්නේ කීයද? 2 බල 3. 3යි 30යි. 33යි. 33ක් බිට්ස් තියෙන්න ඕනේ. මේකේ තියෙන 32යි. එහෙනම් ඒකම තමයි. Why it's happened? This is the reason. මේ අහනවා මෙතන I කියවන්න. It is observed that a maximum of 4 GB memory is available for the process even after the main memory is replaced by the 8 GB memory. Explain with all calculations. තොටවා මේක පෙන්වන්න පුළුවන්. Right. එහෙනම් ඔය කියන්නේ අපිට අනිත් පැත්තටත් යන්න පුළුවන් කියන එක නේද? සයිස් එක දුන්නොත් බිට් ගාන හොයන්න පුළුවන්. බිට් ගාන හෙව්වොත් සයිස් එක දාන්න පුළුවන්. සයිස් එක හෙව්වොත් බිට් ගාන හොයන්න පුළුවන්. ක්ලියර් කරා ඔක්කොම. මම 2016ට යනවා. ඊළඟ ප්‍රශ්නේ 2016 2016 දී අහන්නේ අන්න 16ක් තියෙනවා. එහෙනම් ආයෙ 16ක් විත් ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ වගේ ඇඩ්‍රස් එකක් තියෙනවා. අහන්නේ maximum usable size of the memory. එහෙනම් 16 කියන එක කඩා ගමු අපි. 2 බල 16යි bits. 16 කියන්නේ මොකක්ද? 2 10යි 6යි 16යි. දැන් ඔබට bits ගාන දීලා capacity එක හැන්නේ. 10 කියන්නේ කීයද? KB. 6 කියන්නේ කීයද? 64යි. එහෙනම් 64යි KB. අපි අර ඉගෙන ගත්ත දේ දෙපැත්තටම භාවිතා කිරීම තමයි මේ දැන් කරන්නේ. හොඳයි. ඊළඟට අපිට විශේෂිත වූ දෙයක් තියෙනවා. අපි ඒකට යොමු වෙන්න හදන්නේ. ක්ලියර් කරනවා මම බෝඩ් එක. right. මම දැන් පෙන්නනවා virtual memory address එකේ අර බිඳුව කියන එක අපි පටන් ගන්න තැන ඉඳන් බලමු. හරි. විශාල ක්‍රමලේඛනයක් මෙහෙයුම් පද්ධතිය කළමනාකරණයකට හැකි කුඩා කොටස් වලට වෙන් කරනු ලබනවා. ඒවා පිටුවක් ලෙස හඳුන්වනවා. එක් පිටුවක බයිට් මෙච්චර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. Large program is divided into smaller parts that is operating system can manage. One part of this call is page. අපි කතා කරා pages. මේ තියෙන්නේ page එක. අපි ගත්තොත් මෙහි පිටු 32ක් තියෙනවා. මේ තියෙන්නේ 30 බිඳුවේ ඉඳන් 32ක් තියෙනවා. මේ එකක් ගත්තොත් එක් පිටුවක් 4යි KB වේ. ඔන්න දැන් අපි කිව්වා එක පිටුවක ප්‍රමාණය අපි කියනවා 4යි KB. පුතේ ඔයා රතු පාටින් ලියා ගන්න. පිටුවක ප්‍රමාණය කියලා කියන්නේ මේ offset එකේ bit ගානයි ලියා ගන්න. page size entire මේ
memory size එක නෙමෙයි මේ කියන්නේ page size කියලා කිව්වොත් that is about the offset size කියන එකයි. page size එක කියන්නේ offset එකයි. I කියනවා මම page size එක කිව්වොත් ඒක offset එකයි. හොඳයි. දැන් මේ පිටුවේ size එක කිලෝබයිට් 4ක් කියලා දීලා තියෙනවා. හරිද? right. දැන් ඒක එක පිටුවක් ගත්තාම ඒ පිටුව ලොකු කරලා දාලා තියෙන හැටි බලන්න මේ. මෙහෙම පෙන්නලා තියෙනවා. එතකොට මේ අර offset එක හොයාගන්න පුළුවන් මේකේ. හරිද? හරි. අපි දැන් ඕක මේක තේරුම් ගන්න අපි යනවා පුංචි ප්‍රශ්නයකට ඒ තමයි දහ අටේ අලුත් ප්‍රශ්න ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපි ඒකට යමු. දහ නමේ මේ තියෙන ප්‍රශ්නේ ඉංග්‍රීසි මීඩියම් වලට ප්‍රශ්න අපි ගමු අතට. හොඳයි. වෙන පුතේ ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නේ හිමින් සැරේ හදමු. Assume that 32 KB program is run on computer having 32 KB physical memory. Page size of the address is 4 KB. මොන පුතේ size එක අපිට දීලා තියෙනවා page size කියලා දුන්නොත් ඔය කියන්නේ offset එකයි. ඔයා ඒක ලියාගන්න. ඒ කියන්නේ offset එක කියලා. ඒ කියන්නේ offset එක. හරි. දැන් මේකේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම. මේ page එක බිඳුව frame එක frame number එක 110 ඒක absent present කියන එක තමයි මේ දාලා තියෙන්නේ. එතකොට present bit absent bit කියන එක මෙතන පෙන්නලා තියෙනවා 1 කියලා කියන්නේ ඒක use කරන්න පුළුවන් කියන එක 0 කියන්නේ not in the physical memory කියන්නේ absent කියන එක තමයි කියන්නේ. අපිට මෙතෙන්දි මේක නෙමෙයි වැදගත් වෙන්නේ මෙන්න මේ දත්ත දෙකෙන් අපි මේක හොයාගන්න පොඩි ක්‍රමයක් තියෙන්න ඕනේ. හොඳයි. අපි බලමු මේකත් එක්කම මම මෙන්න මේ බෝඩ් එකක් ගන්න වෙනවා මට. ඔය කියන විදිහට මට තොරතුරු දෙකක් ලැබුණා. මම ඒ තොරතුරු දෙක ලියා ගන්න ඔයාලට පේන්න. එකක් මට ලැබුණා මම ඒක ලියා ගන්න. මෙන්න මේක. memory address එකේ ප්‍රමාණය 32යි කියලා මට හම්බ වුණා. 32යි. ඊළඟට මට හම්බුණා page size එක 4යි.
ඕක මං අඳිනවා මෙන්න මෙහෙම. මේ මෙමරි එක. දැන් මම මේකේ අර විදිහටම කඩා ගන්නවා. සමස්ත මෙමරි එක. මට ලොකුවට අඳින්නම් මෙහෙම. හරිද? ඊට පස්සේ ඔයකේ pages තියෙනවා කියලානේ මේකේ ඔය වගේ කොටස් තියෙනවානේ pages. මේක පිටුවක ප්‍රමාණය තමයි මේ කියන්නේ. හොඳයි. එහෙනම් මම address එක පොඩ්ඩක් හදා ගන්නවා මේ විදිහට. මම ලියනවා. මේකේ 32යි. 32 කියන්නේ මොකක්ද කියලා මම බලනවා. 32යි කියන්නේ දෙකේ බල 5යි වැඩි කිරීම දෙකේ බල 10යි. KB කියන්නේ 10යි කියන්නේ 15යි. කියන්නේ මුළු දිග 15යි. මුළු දිග 15යි. ඔන්න දැක්කද මම ගත්ත හැටි මේකේ මුළු දිග 15යි. මේක ඔෆ් මේ ඔන්න මම අර කියපු වාක්‍ය මම ලියනවා. ඔයගොල්ලෝ ලියන්නේ ලියලා පොතේ ලියන්නේ නැහැ. මේ කොටුවක් අස්සේ ලියන්න. නැත්නම් ඔයාලට හොයාගන්න බැරිව මම ලියනවා මෙහෙම page size කියන්නේ ඔයාට offset එකේ bits ගන්න තමයි ඔයාලට උතරින් එන්නේ offset. ඕක ඔයා සමීකරණය මගින් ලියා ගන්න. මොකද එතනින් තමයි අපි අල්ලගන්නේ ඕක. දැන් පුතේ මම ඔය 4 කියන එක කඩා ගන්නවා. 4 කියන්නේ දෙකේ බල කීයද? 2යි. KB කියන්නේ දෙකේ බල 10යි. පුතේ මට මෙතන එනවා 12ක්. එහෙනම් offset වලට bit එනවා 12ක්. දැක්කද මම ගත්තේ ලස්සන? right මම වෙන පාටක් ගන්නම්. මේ තියෙන්නේ මගේ මොකද්ද? offset එකේ bits ගන්න. මෙතන මේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද? දැන් 15න් 12ක් අඩු කරාම මට 3යි එන්නේ. එහෙනම් මේ 3 තමයි pages වලට දාන්න තියෙන්නේ. බිඳුවයි බිඳුවයි බිඳුව කියලා එකක් තියෙන්න පුළුවන්. අනික එක බිඳුවයි බිඳුවයි එක කියලා තියෙනවා. එහෙනම් ඔක්කොම ගන්න පුළුවන් දෙකේ බල 3 කියන්නේ 8යි. ඒ කියන්නේ මේ බිඳුවෙනි page එක, මේ 1 වෙනි page එක, මේ 2 වෙනි page එක, මේ 3 ඔය වගේ පල්ලෙහාට යනවා. දැන් ඕකේ තියෙනවා මොනවද? මෙන්න මේ 12ක් bits allocate කරලා තිනවා මෙතනයි කියන්නේ මොකද්ද? මෙතන තියෙනවා කීයක් වෙනකන්ද? දෙකේ බල 12 වෙනකන් මෙතන දාලා තියෙනවා. ඒ කියන්නේ බිඳුව 1 2 3 ඔහොමයි යන්නේ. ඒ කියන්නේ මෙතන 12ක් bits තියෙනවා. අගට එනකොට කීයද? මෙතන දෙකේ බල 12. ඊට පස්සේ මෙතන අපේ පේපර් එකේ වාසනාවට අපිට ඒක දීලා තියෙනවා. පේපර් එකට යන්න. කියවන්න මේක. මෙතන තියෙනවා the virtual memory address is on page 0 to 4095. එහෙනම් මම යනවා මෙතෙන්ට 4095. දෙකේ බල මෙතන ඉන්නවා එහෙනම් දැන් මම ලියනවා ටයිප් කරනවා මෙතන 4096 ඊළඟට 4097 ආදී වශයෙන් මේ කොටුවල යාළුවෝ ඉන්නවා. දැන් ප්‍රශ්නය අහන්නේ මොකද්ද කියලා නැවත ගිහින් බලමු. ඊළඟට පටන් ගන්න 4096 ඉඳන් ඉවර වෙන්නේ කීයද? 8191 ඉඳන් 8191 වෙනකන් ඉන්නවා. එහෙනම් මම ආයෙ යනවා 8191 වෙනකන් එතන ඉඳන් යනවා. මේ කියන්නේ මෙතන වෙනකොට මේ කොටුව මෙහෙම, ඔය කොටුව මෙහෙම, කොහොම
මේකේ අන්තිම කෑල්ල කීයද කියලා අහනවා. 8100 sorry. හරිද මං ගියා? 8191 තමයි අන්තිම කෑල්ල. අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? යම් බලන්න ප්‍රශ්නෙට. ප්‍රශ්නේ අහන්නේ 8200 කොහෙද තියෙන්නේ කියලායි අහන්නේ. එහෙනම් අපි යමු නැවත අපේ බෝඩ් එකට. 8200. පුතේ 8191 මෙතන තියෙනවා නම් මෙතන තියෙන්න ඕනේ කීයද? 8192. එහෙනම් 8200 මේ හරිය ඇත්තේ. 8200. එහෙනම් මෙතන ඉඳන් මෙතනට යන ගාන තමයි ඔෆ්සෙට් එක කියලා කියන්නේ. තේරුණාද ඔෆ්සෙට් කියලා කියන්නේ? ඔෆ්සෙට් එක හොයන්නේ කොහොමද මෙතන ඉඳන්? ඔයා මෙතන ඉඳන් මෙතෙන්ට කවුන්ට් කරගෙන යන්න. කීයක්ද කියලා. එහෙනම් 8200 අඩු කරන්න 8192. එතකොට ඔයාට මෙතන එක්කෙනා හොයාගන්න පුළුවන්. එතකොට ඔයා මෙතන අඩු කරලා බලන්න කීයද එන්නේ කියලා. ඔයාට එන්න ඕනේ කීයද? 8000 ගන්න හදන්න. 8200න් අඩු කරන්න 8200න් අඩු කරන්න 8192ක් ඔයාට පිළිතුර කීයද එන්නේ? 8 එනවා. එහෙනම් ඔෆ්සෙට් එක 8යි. කීවෙනි ෆ්‍රේම් එක පේජ් එකේද? දෙවෙනි එකේ. එහෙනම් මෙතන වෙන්න ඕනේ. අපි මකලා හදාගමු. මම ලියනවා 2 කියලා ලියන්නේ කොහොමද? බයිනරි වලින් 0යි 1යි 0යි. එහෙනම් 8 කොහොමද ලියන්නේ? 1යි 0යි 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 8. හැබැයි ඔහොම ලියන්න බෑ. 12ක් යනකම් බිට්ස් දාන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මෙන්න පිළිතුර. ඒ කියන්නේ ඔය කියන ඇඩ්‍රස් එක තියෙන තැන තමයි ඔය කතා කරේ. කියන්නේ මෙතන ඉඳන් මේ 2 බල 12 ඒවා තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ 2 බල හින්දායි තේරෙන්නේ. මේක තේරෙන්න ඕනේ බොහොම සරලව කියනවා නම් මම මේ උදාහරණය නැත්තුව වෙන උදාහරණයක් ගත්තොත් ඔයා මේක පහසුවෙන් වටහලා ගනි. අපි කියනවා මෙහෙම. අපිට මේ 2 බල හින්දානේ තේරෙන්නේ නැත්තේ. නමුත් අපි මෙහෙම ගත්තොත් ඔන්න තියෙනවා පන්ති කාමර 3ක් තියෙනවා. මේ එක පන්ති බිඳුව පන්ති කාමරේ, එක පන්ති කාමරේ, දෙක පන්ති කාමරේ. මේකේ ඉන්නේ ළමයි 100යි. පළවෙනි පුටුව 0යි. අන්තිම පුටුව කීයද පුතේ? 99යි. ඊළඟ පුටුව පටන් ගන්න 100ෙන්. 100 ඉඳන් ඔහොම යන්න ඕනේ. එතකොට මම කිව්වොත් මට ඕනේ 105 කියන ළමයා ඉන්න තැන හොයන්න. 105 කියන ළමයා ඉන්න තැන හොයන්න. ඔයා හොයන්නේ කොහොමද? ඔයා ලියනවා මුලින්ම මොකද්ද? 1 වෙනි පන්තියේ එහෙනම් 1 මෙන්න මේ තැන. එහෙනම් ඔයා 105 අඩු කිරීම 100. එතකොට ඔයාට එනවා 5ක්. එහෙනම් විස්ථාපනය නැත්නම් අපි කියනවා ඩිස්ප්ලේස්මන්ට් නැත්නම් ඔෆ්සෙට් එක 5යි. එහෙනම් ඔෆ්සෙට් එක 5යි. එහෙනම් පළවෙනි පන්තියේ 5 වෙනි ළමයා. ඒක තමයි මේ වයින් කරේ. අපිට අර 2 බල කරනකොට ටිකක් අමුතු ගණන් එන්නේ. ඒක හින්දා ටිකක් අර අමාරුයි කියලා හිතනවා. නමුත් අමාරුවක් නෑ. 8200 කොහෙද තියෙන්නේ කියලා නේ අහන්නේ. පිළිතුර 8. හරි. එහෙනම් පුතේ රෙකෝඩින් එක නතර කරන්න. මෙතන ඉන්න කට්ටිය